समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 24 දික්ඛේන වත්ත මත්තේ ගොඩ පදිංචි විනීතා ලක්ෂ්මී පෙරේරා මහත්මිය විසින්. එතුමියගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ දේශනාව හැම වෙලාවකම අපිව උනන්දු කරනවා මේ ජීවිතය තුළදීම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න ශ්‍රාවකයෙක්ගේ වටපිටාවත් බුදුදහම බොහොම පරිස්සමට පෙන්නලා දෙනවා. මහණෙනි, මේ විදියට හික්මෙන්න කියලා මුලින්ම කියලා දෙනවා. ඒ හික්මීම අතර ඇතිවෙන සම්බාධක ගැනත් බුදුරජාණන් වහන්සේ අපට බොහොම කරුණාවෙන් පැහැදිලි කොට වදාරනවා. තස්මා තීහ භික්කවේ එවං සික්ඛිතබ්බම්. මහණෙනි, මෙහෙම හික්මෙන්ද කොහොමද? ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාමීති. වසාගත් දොරටු තියෙන ඉඳුරන් හදාගන්න මේවා තමයි සීලයේදී. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරන භෝජනේ මත්තඤ්ඤුතා, ආහාරේ පමණ දැනගෙන වළඳන්න. මේ තමයි එදිනෙදා ජීවිතයේ පවත්වන චරණ ධර්ම. ඉතින් මේවා ජාගරියං අනුයුක්තා, නින්දටම බැහැ නැතුව වීරියක් හදාගන්න. ඒ කියන්නේ තීන මිද්දේට යට වෙන්න දෙන්න එපා. විපස්සනා කුසලානං ධම්මානං පුබ්බාරත්තා පරත්තා බෝධිපක්ඛයානං ධම්මානං භාවනානුයෝග මනුයුක්තා විහෙරස්මාති. උන්වහන්සේ මතක් කරනවා ඒත් එක්කම විපස්සනාව තුලින් ශක්තිමත් වෙන්න. අන්න එතකොට ඔබට විමුක්තිය සම්බන්ධ කියවීම, විමුක්තිය සම්බන්ධ පණිවිඩය මත Tamanගේ ජීවිතය දායාද කරගන්න පුළුවන්. අද මේ ජීවිතයේදී වැදගත් වන තමාගේ මානසිකාරයේ පැවැත්විය යුතු කායගත සතිය පිළිබඳවත් මමත්වයේ දුරු කිරීම, යෝනිසෝ මනසිකාරය, මේ වගේ ගොඩාක් කාරණා අන්තර්ගත කරපු මාතෘකාවක් තියෙන්නේ. විමුක්තියට ඇත්තටම මෙතන චේතෝ විමුක්තිය පිණිස කොහොමද Tamanගේ මානසිකාරය හදාගන්නේ, මොන වගේ ධර්මයක් තුලද ශක්තිමත් වෙන්න ඕන කියන කාරණේයි ඊටාම උවමනාවෙන් එතුමිය යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ බුදුදහමේ Tamanගේ අභ්‍යන්තර වශයෙන් අරුබුදයක් හදන්න උත්සාහ කරන්නේ. අරුබුදේ සමනය කරන්නයි උත්සාහ කරන්නේ. ඒ අරුබුදේ සමනය කිරීම පිණිස තමා දියුණු කරගත යුතු ධර්ම තියෙනවා. දැන් මේ කායගත සතිය වඩමින් කියලා මෙතන කියන්නේ, එතුමිය මුලින් කියලා දෙනවා කායගත සතිය වඩමින්. කායගත සතිය නැති වුනහම තමයි අභ්‍යන්තරව බාහිර අරුබුද මතුවෙන්නේ. කායගත සතිය තියෙනවා නම් කිසිදු අරුබුදයක් නැහැ. කැළඹීමක් නැහැ. අභ්‍යන්තර අරුබුදේ සමනය වෙනවා එතන. අභ්‍යන්තර අර්බුදේ සමනය වෙනවා. ඒතර මේ කායගත සතිය කියන එක ගොඩාක් ඉගැන්වීම් වල මතුවෙන්නේ නැහැ වෙනත් ආගම් වල. මේ බුදු කෙනෙක් තමයි අපිව පරිස්සම් කරගෙන
අපෝ බොහෝම පරිස්සම් කරලා බොහොම පරිස්සමින් හිත නිවනට පත් කරගන්න විදිය මේ මතු කරන්නේ. ඉතින් මේ කායගත සතිය නැති තැනක එතනින් එහාට දියුණු කරගෙන යන ධර්මයක් ගැන හරියටම අදහසක් ගන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ කායගත සතිය කියන කාරණය සෑම බුද්ධ ශ්‍රාවකයෙකුට මිතාම වැදගත් දෙයක්. මේ කායගත සතිය කියන එකත් එක්ක තමන්ගේ පැත්තේ සිහිය කියන්නේ කය පැත්තේ සිහිය පවත්වාගෙන හිටියට පස්සේ කය මුල් කරගෙන උපක්ලේශ මෝරන්න තියෙන ඉඩ නැති වෙනවා. එතනම තමයි මමත්වයේ දුරු වෙන්නෙත්. මේ කයට මම කියලා රැවටිලා යන ගමනක්නේ අපිට තියෙන්නේ. මේ කයට මම මගේ ආත්මය කියලා මුලා වෙලා රැවටිලා අල්ලගෙන යන ගමනක්නේ අපිට තියෙන්නේ. ඒ මුලා වෙලා රැවටිලා අල්ලගෙන යන ගතියෙන් එයාගේ හිත බැහැර වෙනවා. එහෙම බැහැර කරගන්න ශ්‍රාවකයෙකුට අදාළ උපකාරයේ ධර්මී ඊටාම ලස්සනට හදලා දෙනවා. මම මේ තුමියේ කයන කාරණේටත් එකතු කරලා කියන්නේ මේ කායගත සතිය නැති තැනක අර්බුදේ මතුවෙන විදියත් අර්බුදේ ඇති නොවන විදියට තමාව පරිස්සම් කරගෙන හිත විමුක්තියට පත් කරගන්න විදිහත් ගැන බොහොම ලස්සන දේශනාවක කොටසක් කියන්න. දීඝනිකායේ තියෙනවා පාටික වර්ගය කියලා වර්ගයක්. ඒකේ තියෙනවා සංගීති සූත්‍රය කියලා. ධර්මයේ රැස් කළලා පිළිවෙලක් කරපු දේශනාවක්. රැස් කරලා තියෙන එතන. මමත්වයේ දුරු කරගෙන මේ අර්බුදය සමනය කර ගැනීම පිණිස දැන් කියන කායගත සතිය නැති තැනකනේ ගැටුම් හැමතැනම. ඉතින් සමහර අය කායගත සතිය කියන්නේ මොකද්ද කියලාවත් ගොඩක් ඉගැන්වීම් වල දන්නේ නැහැනේ. ඉතින් කොහොමත් ගැටුම් අර්බුද ඇති වෙනවා. එක කාලෙක බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන මල්ල ජනපදයේ චාරිකාවේ වැඩම කළා. ඔය මල්ල රජදරුවන්ගේ රාජධානිය උන්වහන්සේ වැඩම කරලා පාවා කියන නුවරක් තියෙනවා. මේ පාවා කියන මල්ල රජවරුන්ගේ නගරයට නුවරකට වඩා පාවා කියන නගරයට බුදුරජාණන් වහන්සේ වැඩියා. පාවා නුවර කියලා හඳුන්වනවා. ඒකේ තියෙනවා නගරයක්. ඒ නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතකොට මේ පාවා කියන නගරේ චුන්දකර්මාර පුත්තගේ චුන්දකර්මාර පුත්තගේ රත්තරන් බඩු හදන කෙනෙක් එයාගේ අඹ වනයක් තිබුණා විශාල. ඒ අඹ වනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. දැන් මේ අඹ වනේ වැඩ ඉන්නකොට මේ මල්ල රජදරුවෝ උබ්බාතක කියලා මේ සන්තාගාරයක් හදලා. ඒක ඉදි කරලා වැඩි කාලයක් නෑ. විශාල ශාලාවක්. අපි එහෙම හිතමු. ශාලාවක් හදලා උබ්බාතක කියලා. ඒ ශාලාවට නම ඒක සන්තාගාරයක් ඉදි කරලා තිබුණා. ඉතින් ඒක කවුරුත් පරිහරණය කරලා තිබ්බේ නෑ. ඒකට කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. ඒකේ බුදුරජාණන් වහන්සේ අඹවණේ වැඩ ඉන්නකොට මේ අය ගිහින් බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි, උන්වහන්සේක බොහොම පිළිසඳර කතාවක යෙදිලා කිව්වා, ස්වාමීනි මේ අඹවණේ ඉන්නවට වඩා තවම කවුරුවත් පාවිච්චි කරලා නැති ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙනත් කවුරු මිනිහෙක් පරිභෝග කරලා නැති අපි ඉදි කරපු සන්තාගාරයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ 500ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන ඔබ වහන්සේ මේ පාවා නගරයේ තියෙන ඒ අපේ සන්තාගාරයට වැඩම කරනවා නම් ඒක පිළි අරගෙන මුලින්ම වැඩ ඉන්නවා නම් අපට සතුටුයි කියලා මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම නිශ්ශබ්ද විවසුවා ඒක. ඉතින් මේගොල්ලෝ කඩිමුඩියේ ගිහින් බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න බොහොම ආසන එහෙම පනවලා 500ක් භික්ෂුන් වහන්සේලාට ආසන පනවලා ඒ උබ්බාතක කියන අලුත් සන්තාගාරය තුල බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සංඝයාට වැඩ ඉන්න අසුන් පනවලා උණු පැන් සිසිල් පැන් ලෑස්ති කරලා ආයෙත් ඉක්මනට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි සන්තාගාරේ ලෑස්ති.
භාග්‍යවතුන් වහන්සේ මේක පිළි අරගෙන වැඩ ඉන්න සේක්වා කියලා මතක් කළා. ඇතිරිලි හිමත් උරලා අසුන් පනවලා පාසෝදන්ට ඒ කාලේ තිබ්බ දේවල් මේ කකුල් පාසෝදන්ට දිය එහෙම තබලා තෙල් පහන් දැල්වලා හරි ලස්සනට තියෙන්න ඇති අලුත් ශාලාවක්නේ. තෙල් පහන් දැල්වලා ඒ පහන් ඔසවලා උඩට ඉස්සරහින් ඒ කාලේ ප්‍රධාන තැන මේ පන්දම් ඔසවනවා ඉස්සරහට. ඔසවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි ලෑස්ති මේ සංඝයාට බුද්ධ ප්‍රමුඛ සංඝයාට වැඩම කරන සේක්වා කිව්වම බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන භික්ෂු සංඝයාත් එක්ක ඒ සන්තාගාරයට යම් තැනදී එතනට වැඩියා. එතනට වැඩම කරලා පින්වත්නි පා එහෙම සෝදාගෙන සන්තාගාරයට ඇතුල් වුණා. ඒක සන්තාගාරය කියන්නේ තානායමක් වගේ තැනක්. කියන්නේ මිනිස්සු ආවම නවතින්න කුලියට දෙන්න වගේ හදපු තැනක්. විශාල තැනක් ඒක. එතකොට ඒකේ මැද තිබුණා ප්‍රධාන කණුවක්. ඒ කණුව ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේට අසුන් පනවලා තිබුණා. පෙරදිග බලාගෙන බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටියා. පෙරදිග බලාගෙන බුදුරජාණන් වහන්සේ සන්තාගාරේ කණුවට හේතු වෙලා වැඩ හිටියා. කියන්නේ බටහිර පැත්තේ පිටියට පිටුපාලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. එතකොට මේ පාවා නුවර හිටපු මේ මල්ලවරුන් ඒ අයත් පා එහෙම සෝදාගෙන මේ සන්තාගාරයේ ඇතුළට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වුණා. උන්වහන්සේට මුහුණලා වාඩි වුණා. මේ විදියට වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ ආ එක්ක බොහෝම සුහද පිළිසඳර කතාවක යෙදුණා. මේ ගොඩනැගිල්ල ගැන එහෙම කතා කරන්න ඇති. එහෙමත් කතා කරන්න ඇති. මේ ඉදිකිරීම ගැන කියන්න ඇති. මේක මුලින්ම අපිට වැඩ ඉන්න දුර්නික ගැන භාග්‍යවතුන් වහන්සේ සතුට පළ කරන්න ඇති. ඒ අයට අනුමෝදනා කරන්න ඇති. අද රාත්‍රියේ සුවසේ වාසය කරන්නට සකස් කරලා දීමේ විපාකයේ කියලා දෙන්න ඇති. තා පිළිසඳර කතාවක්. මේ ආපු ගමන් පටිච්ච සමුප්පාදයේ පංචස්කන්ධයේ සලායතන ඕවා ගැනනේ අපෙන් අහන්නේ. ඔය මොකක්වත් කතාවක් නැහැ. බොහෝම සුහද පිළිසඳර කතාවක යෙදුණා. යෙදුනම් මේ අයත් ඉතින් බොහෝම ආදර ගෞරවයෙන් වන්දනා කරලා ඉතින් උන්වහන්සේගෙන් වෙන් වෙලා මේ අය පිටත් වෙලා ගියා. පයින් ආපු ගමනක් තියෙන්නේ. සතපුම් කීපයක් තියෙන්න ඇති. චුන්ද කර්මාර පුත්තගේ අඹවණේ ඉඳලා එන්න. වෙහෙස කර ගමනක්. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ පිරිස ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කතා කළා. සාරිපුත්ත හාමුදුරන්ට කතා කරලා මතක් කළා තුන්නී භූතා බික්කු සංඝා අනුවිලෝ කෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේ. සාරිපුත්ත හාමුදුරන්ට කතා කළා. විගත තීන මිද්දෝ කෝ සාරිපුත්ත බික්කු සංඝෝ පටිභාතු තං සාරිපුත්ත බික්කුනම් ධම්ම කතා පිට්ටිමේ ආගිලා යාති. සාරිපුත්ත මේ භික්ෂු සංඝයා තීන මිද්දෙන් තොරවයි ඉන්නේ. විගත තීන මිද්දෝ කිව්වේ ඒකයි. තීන මිද්දෙන් නෙමෙයි. කියන්නේ තවමත් මේ සංඝයාට නිදිමතත් නැහැ. බොහොම නිශ්ශබ්දව 500 නමක් වැඩ ඉන්නවා. නිකන් මී කියලා හඬක් නැහැ. කුරුල්ලෙක්ගේ සද්දයක්වත් නැහැ. නිශ්ශබ්දතාවයනේ බුදුරජාණන්සේ ප්‍රිය කළේ. ඒකයි කියන්නේ මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා හිත දකින්න ඇති බුදුරජාණන් වහන්සේ. ඒකයි මතක් කරන්නේ. සාරිපුත්තං ආමන්තේ. සාරිපුත්තන්ට ආමන්ත්‍රණය කළා. විගත තීන මිද්දෝකෝ සාරිපුත්ත බික්කු සංඝ. මේ භික්ෂු සංඝයා සාරිපුත්ත තීන මිද්දෙන් නෙමෙයි ඉන්නේ. විගත තීන මිද්දෝ. තීන මිද්දෙන් තොරවයි ඉන්නේ සාරිපුත්ත. ඇසිපිය ගහන මොහොතකින් බුදු කෙනෙකුට ඒක දකින්න පුළුවන්. සමහර කෙනෙක් මෙබඳු ඥාන ගැන විශ්වාස නොකරන්න පුළුවන්. නමුත් පින්වත්නි ඇසිපිය ගහන මොහොතකින් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ දකින්න පුළුවන්. 500 දෙනෙක්ගේ හිත දකින්න දෙයකයි කියන්නේ මේ තීන මිද්දෙන් තොරවයි සංඝයා වැඩ ඉන්නේ කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා
ඇත්තට මේ කාරණේ ඇස්සේ ධර්මයේ නැති වුණත් මේ කාරණා එක්ක සමකාලීන ಭಾರತೀಯ පසුබිම සහ භාගතුන් වහන්සේගේ ස්වરૂපයේ ස්වභාවය තේරුම් ගන්න වැදගත්. ඒකෙන් පස්සේ විශාල දහම් පරයයකට විවෘත වෙන්නේ. ඒක සූත්‍ර ඒක දේශනා අඩුම 4-5කින් තමයි විස්තර කරන්න වෙන්නේ. මොකද සංගීති සූත්‍රය කියන්නේ මහා දිග දහම් සාගරයක් වගේ කොටාසයක් නේ. ඒකේ මේ පොඩි කොටසක් ගැනයි මෙතන මතක් කරන්නේ. මමත්තේ දුරු කරගන්න ශ්‍රාවකයෙකුට අදාළ ධර්මමය අනුග්‍රහයයි අපි මෙතනදී මතු කරලා පැහැදිලි කරලා දක්වන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ දේශනාව ඊටාම වැදගත් වේවි ඔබට. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ මතක් කරලා උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා සාරිපුත්ත බික්කු සංඝෝ පටිභාතු තං සාරිපුත්ත බික්කූණං ධම්මකතා පිට්ටිමේ ආගිලායාති. සාරිපුත්ත මේ සංඝයාට නිදිමත පාටක් නැහැ. සංඝයා බොහෝම සංසුන්ව නිශ්ශබ්දවයි ඉන්නේ. මේ සංඝයා බොහොම නිශ්ශබ්දව වැඩ ඉන්නකේ සාරිපුත්ත භික්ෂූන්ට ඔබ මේ දහම් කතාවක් කියලා දෙනවා නම් හොඳයි. ධර්මයක් පැහැදිලි කරනවා නම් හොඳයි. මට මේ වෙලාවේ දහම් කතාවක යෙදෙන්න අපහසුයි. ඇයි? පිට්ටිමේ ආගිලා යාති. මගේ මේ පිට ටිකක් රිදෙනවා. කවුද මේ කියන්නේ? බුදුරජාණන්. මගේ ටිකක් කොන්ද රිදෙනවා. ඒ නිසා මේ සාරිපුත්තට පුළුවන් ද සංඝයාට යම්කිසි ධර්මමය අනුශාසනාවක් කරන්න කියලා විමසුවා. එතකොට මේ විදියට සාරිපුත්තයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම මේ විදියට දේශනා කළාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ ඒවම් බන්තෝතිකෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තම් පච්චස්සෝසි. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේට කිව්වා මේ සාරිපුත්ත මට ටිකක් මම විවේක ගන්නම්. මගේ කොන්ද ටිකක් රිදෙනවා. මගේ පිට රිදෙනවා. ඒ නිසා මම මදක් විවේක ගන්නම්. සාරිපුත්ත මොනවා හරි දහම් කතාවක් කරන්න සංඝයාට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්ම සේනාධිපති නීති එහෙම මතක් කළා. එහෙම මතක් කරනකොට සාරිපුත්ත හාමුදුරුවෝ එහෙමයි ස්වාමීනි කියලා සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. අතකෝ භගවා චාතුග්ගුණං සංඝාටින් පඤ්ඤාපෙත්වා දක්ඛිනේන පස්සනේන සීහසෙය්‍යං කප්පේසි. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නමලා දකුණු පාදයේ මත වම් පාදයේ තියාගෙන අර මැද කණුව ළඟද සංඝයා වාඩි වෙලා ඉන්නවා. දකුණු පාදයේ මත වම් පාදයේ තබාගෙන බොහෝම සිහිනුවණින් භාග්‍යවතුන් වහන්සේ මේ සිංහ සෙයියාවෙන් එතන සැතපුණා. සැතපුණා කියන්නේ මේ උන්වහන්සේට නිින්ද ගියා කියන එක නෙමෙයි. ඉතින් අර කොන්දේ අමාරුවට ටිකක් හාන්සි වෙනවා කියලා අපි කියන්නේ. එහෙම සිංහ සෙයියාවෙන් සැතපුණා. හැබැයි මේ කාලේ තව දෙයක් වුණා. මේ නිගණ්ඨනාථ පුත්තේ වෙනකොට මැරුණා. ළඟදී ආසන්නයි මැරිලා. ඒ නගරේම නුදුරු තැනක තමයි එයා කලුරිය කරලා එයා මැරිලා මේ එයාගේ ආදාහන කටයුතු කරලා තිබුණේ. නිගණ්ඨනාථ පුත්තගේ විශාල පිරිසක් හිටියානේ ශ්‍රමණ බ්‍රාහ්මණ කණ්ඩායම්. එයා කලුරිය කරාට පස්සේ නිගණ්ඨයෝ මොකද කරන්නේ? දෙකට බෙදුණා. දැනුත් සමහර සංස්ථා තියෙනවා මේ ප්‍රධාන ගුරුවරයා මලාට පස්සේ ඊට පස්සේ මේ දෙගොල්ලෝ අතර ගැටුමක් හදා ගන්නවා. ඒ තියෙන සම්පත් බෙදා ගන්න බැරුව මතවාදීව අර නායකත්වයේ උහුල ගන්න බැරුව. දැන් අද නම් එහෙම ලොකු කණ්ඩායමක් ඕනේ 5 දිනක් හිටියනම් ඇති. අද ඒ 5 දෙනා දෙකට බෙදලා ඊට පස්සේ ලොකු අවුලක්. ඒ කියන්නේ ඒක වයින් පේන්නේ ඉතින් හරියට ධර්මයක් නැහැ කියන එක තමයි. දැන් මේ බුද්ධ ශ්‍රාවකයෝ ගැන නෙමෙයි මේ කියන්නේ මේ නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෝ ගැන. එතකොට නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන ශ්‍රාවකයෝ ටික නිගණ්ඨනාථ පුත්ත කලුරිය කරාට පස්සේ කොටස් දෙකකට බෙදලා රණ්ඩු වෙන්න පටන් ගත්තා. බොහොම කෝලහල ඇති කරගත්තා. වාද විවාද ඇති කරගත්තා. ධර්ම විනයෙන් දොස් කියා ගත්තා. මේ ධර්ම විනයේ මමයි දන්නේ ඔයා දන්නේ නැහැ කියලා චෝදනා කළා. මමයි මේ ධර්මයේ දන්නේ කියලා Taman දන්න ධර්මයේ හුවා දක්වන්න පටන් ගත්තා. ඔබ කතා කරන්නේ මිත්‍යාවක් මම තමයි සම්මාව කතා කරන්නේ කියලා වාද කරගත්තා. මම කියන ඒවා හේතු සහිතයි ඔබ හේතු රහිතයි කියලා චෝදනා කරගත්තා.
ඔයා කලින් කියන්න ඕන එක පස්සේ කියනවා, පස්සේ කියන්න ඕනේ කලින් කියනවා. ඔයා ඔක්කොම පටලෝගෙන ඉන්නේ කියලා චෝදනා කරගත්තා. මේවා ඉතින් ඔක්කොම වචන හුවමාරු වලින් තමයි බැනගත්තේ, බැන දොස් කියාගත්තා. නමුත් මේගොල්ලෝ රණ්ඩු වුණා කියන්නේ ගහගත්තා කියන එක නෙමෙයි. ඉතින් මේ විදිහට නිගණ්ඨනාද පුත්තගේම ශ්‍රාවකයෝ දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙනකොට නිගණ්ඨනාද පුත්තගේ ගිහි ශ්‍රාවකයෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ බොහොම නන්නත්තරුණා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකක් හරිද මොකක් වැරදිද කියලා. ඉතින් මේ නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ ගිහි ශ්‍රාවකයෝ කොහොම නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකයෝ ගැන කලකිරුණා. පැහැදීම නැති කරගත්තා. පුද සත්කාර වලට පසුබට වුණා. පුද සත්කාර කරන එක නතර කරලා දැම්මා. කවුරු හරිද කවුරු වැරදිද කියලා හිතාගන්න බැරුව අසරණ වුණා. පිළිසරණක් රහිත වුණා. එතකොට මේ පළාතේ තමයි දැන් බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නේ. 500ක් සංඝයා මේ තානායමට එකතු වෙලා ඉන්නේ. මේ අන්න ඉබඳු කාලයක ඔය කතාව බරට යනවා දැන්. ඒ කාලේ ඒකම ඉලක්ක කරගෙන තමයි දැන් බලන්න මේ ඔක්කොම වෙන්නේ. එකිනෙකනාට චෝදනා කරගන්නේ මම හරි ඔබ වැරදි කියන්නේ, ඔබ පළවෙනියෙන් කියන්න ඕනික අන්තිමටම කියනවා, මමයි හරියට කියන්නේ. මේ ඔක්කොම කරන්නේ කායගත සතිය නැති වෙච්ච තැනක. අභ්‍යන්තරය අරුබුදයකට මතුවෙලා කය වචනය මනස තුලින් දුස්චරිතය ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන්නේ කායගත සතිය නැති වෙන තැනකයි. ඒ මමත්වයේ මතුවෙන තැනක. මොකද කායගත සතිය නැහැ කියන්නේ මමත්වයට තමයි ලකුණු වැටෙන්නේ. මමත්වයේ තමයි මෝරාගෙන වැඩෙන්නේ. එතකොට කායගත සතිය කියන එක මමත්වය දුරු කරගන්න මූලික වශයෙන් වැදගත් කාරණයක්. කායගත සතිය නැති වුණාට පස්සේ ඉතින් කලකෝලහල වලට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔක්කොම අවුල කලකෝලහල වල අරුබුදේ තමයි කායගත සතිය නැතිකම. මෙන්න මේ බඳු පරිසරයක් සහිතව සාරිපුත්ත හාමුදුරුවෝ කතා කළා සංඝයාට. කොහොමද? අතකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛු ආමන්තේසි භික්ෂු සංඝයා ඇමතුවා. නිගණ්ඨෝ ආවුසෝ නාතපුත්තෝ පාවායන් අදුනා කාලකතෝ තස්ස කාලකිරියාය බින්නා නිගණ්ඨා ද්වේදික ජාතා. ඒ කියන්නේ නිගණ්ඨයෝ ආයුෂ්මතුනි මේ වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස දක්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් නැසීමට හේතු වෙන්නේ නැති, කෙලෙස් සංසිඳුවන්ට හේතු වෙන්නේ නැති සම්මා සම්බුදු, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් නොවන්නෙකු. ඒ කියන්නේ සත්‍ය අවබෝධයට පත්වෙච්ච නැති කෙනෙක් විසින් පවසන ලද ධර්ම විනය තුලුල් කරගත්තට පස්සේ ප්‍රිය ආයුෂ්මතුනි පිළිසරණ මග හැරිලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් හරියට ඒ සරණ ස්ථාවර වෙන්න බැරි වෙච්ච බෞද්ධයෙකුටත් මේ ඊරණම තමයි. මොකාකාරි වැරදි දෘෂ්ටියකට අහු වෙලා වැරදි ලෙස කියන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන එක ඉගැන්වීම් ලෝකේ කොච්චර ඉගැන්වීම් තියෙනවද? ඒ වගේ කෙලෙස් නැසීමක් ගැන කතා කරන්නේ නැහනේ. කෙලෙස් සංසිඳවීම පිණිස හේතු නොවන සම්මා සම්බුදු කෙනෙක් නොවන කෙනෙක් ශාස්ත්‍රවරයා කරගත්තොත් අදත් එහෙමනේ පුද්ගල සරණ හරියට තියෙනවා. ඒ බඳු පුද්ගල සරණකට අහු වුණොත්, ඒ කියන්නේ පුද්ගලයෙක් විදියට සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේම සරණ යන්න පින්වත්. වෙන කෙනෙක් නම් සරණ යන්න එපා. එහෙම වුණාම මහණෙනි ඔය විදිහේ පිළිසරණ නැතුව දෙපැත්තකට බෙදිලා අනාථ වෙනවා තමයි. ප්‍රිය ආයුෂ්මතුනි මේ ධර්මයේ වනාහි අපි අදහන, අපි සරණ ගිය, අපි පිළිපදින, අපි පුහුණු කරන ධර්මයේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශන එකක්. මේ ධර්මය මනාකොට දේශන එකක්. මනවින්ම දක්වපු එකක්. සසර දුකින් නිදහස් වීම පිණිසම පවතින එකක්. සංසාර දුකින් නිදහස් වීම පිණිසම පවතින එකක්. කෙලෙස් සංසිඳීම පිණිසම පවතින එකක්. මේ බුදුරජාණන් වහන්සේ විසින් පවසපු ධර්මයේ ඒ බඳු එකක්. ඉතින් මේ බඳු ධර්මයක් නැති තැනක ප්‍රිය ආයුෂ්මතුනි අසරණ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි බුදුරජාණන් වහන්සේ විසින් මේ විදියට නිරන්තරයෙන් සංඝායනා කොට දේශනා කොට වදාළ ධර්මයේ තුල අප වාද විවාද නොකළ යුතුයි. සංඝයාට නයි වාද විවාද කරන්න මේක දෙයක් නෑ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රිය ආයුෂ්මතුනි බොහෝ ජනයාගේ හිත පිණිසයි.
බොහෝ ජනයාගේ යහපත පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. වාද විවාද පිණිස නොවේ. අපගේ භාගතුන් වහන්සේ මනාකොට දේශනා කරන මනවින් දේශනා කරන සසර දුක කෙලවර කරන මේ චතුරාර්ය සත්‍ය නම් වූ මහා විශාල ධර්මය මේ ජීවිතේම සාසන බඹසර ජීවිතයටයි උදව් කරන්නේ. ඒ නිසා මේ ධර්මයේ පිළිබඳ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස වදාළ ධර්මයේ පිළිපන්දවම අපි සිහිය පවත්වා ගත යුතුයි. එතකොට වාද විවාද වලට ඉඩක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ තුල වාසය කරන්න කායගත සතිය નિરાයාසයෙන් පිහිටන්නේ. નિરાයාසයෙන් පිහිටන්නේ. ඊළඟට කියනවා අත්තිකෝ ආවුසෝ තේන භගවා ඥානතා පස්සතා අරහං සම්මා සම්බුද්දේන ඒකෝ ධම්මා සම්මදක්ඛාතෝ තත්ත සබ්බේව සංඝායි තබ්බං න විවදි තබ්බං. උන්වහන්සේ මතක් කරනවා ඇවැත්නි සියල්ල දක්නා සියල්ල දකිනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් වදාර එකම එක ධර්මයක් ඇත. ඒ ධර්මයේ බොහෝ කොට ශාසනයේ සත්‍යයේ දුක කෙලවර කරගන්න උපකාර වෙනවා. ඒ ධර්මය අපි හැමදෙනාම එක්ව සංගායනා කළ යුතුයි. අන්න දැන් අපි මොකද්ද කරන්න ඕන? ඒ ධර්මයයි අපි එක්ව සංගායනා කළ යුත්තේ. වාද විවාද නිමි. විවාද නොකළ යුතුයි. බොහෝ ජනයාගේ හිත පිණිස. මේක එහෙමයි තියෙන්නේ. බොහෝ ජනයාගේ හිත පිණිස. න විවාදිතබ්බං යතයිදම් බ්‍රහ්මචරියං අද්දනීයං අස්සං චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන. මේ බඳු ධර්මයක් අපි දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පවතින ඒ එකම ධර්මය අපි එක්ව සංගායනා කළ යුතුයි. එකතු වෙලා සංගායනා කළ යුතුයි. සංගායනා කරන්න ඕන කියන්නේ මේක සජ්ජායනා කරන්න ඕන කියන එක නෙමෙයි. ජීවිතයට බද්ධ කරගෙන ජීවිතේ දිහා බලන්න ඕන. මොකක්ද ප්‍රිය ආයුෂ්මතුනි එබඳු එකම ධර්මය? ඒ සියල්ල දක්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ එකම ධර්මයේ මොකක්ද? කතමෝ ඒක ධම්මෝ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා සබ්බේ සත්තා සංකාරට්ටිතිකා. ඒ එකම ධර්මයේ තමයි ප්‍රිය ආයුෂ්මතුනි, ඒකම ධර්මයේ තමයි සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නාහුය. ඒකයි සියලු සත්වයෝ හේතු ප්‍රත්‍ය ධර්මතාවෙන් සිටින්නාහුය. අන්න ඕක තමයි අපි නිරතුරුව සංගායනා කළ යුත්තේ. සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙනවා. ඊළඟට මෙතන කියන සබ්බේ සත්තා ආහාරට්ටිතිකා සබ්බේ සත්තා සංඛාරට්ටිතිකා. සියලුම සත්වයෝ හේතු ප්‍රත්‍ය ධර්මතාවෙන් සිටින්නාහුය. මේ කියන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මයත් ආහාරයෙන් පවතිනවා කියන එක. මේ ආහාරයෙන් කියන්නේ කන බොන කෑමෙන්ම නෙමෙයි. හොඳට දැන් මෙතන මතක තියාගන්න. මෙතනම විස්තර කරන්න යන්නේ අපි අර සතර ආහාර චක්‍රයක් කිව්වේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. අනේ ආහාර චක්‍රයම මෙතන ඔළුවට ගන්න. මෙන්න මේ ආහාර චක්‍රයම ඔළුවට ගන්න, ඔළුවට අරගෙන කල්පනා කරන්න මේ සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නාහුය. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා සබ්බේ සත්තා සංඛාරට්ටිතිකා. සියලු සත්වයෝ හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ මත පිහිටා සිටින්නාහුය. දෙවියෙක් බඹෙක් මාරේ කම්මතාත්ත හදපු එකක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. ඒ නිසා හේතු නිරුද්ධ කරාම නිරුද්ධ කරන්න පුළුවන් කියන එකයි අපි දිවා රාත්‍රී වාද විවාද නොකොට සංගායනා කළ යුත්තේ. මෙයයි රාජ කතා, චෝර කතා, දේශපාලන කතා මේවා නොව මෙයයි අවබෝධය කරා යන ශ්‍රාවකෙක් සංගායනා කළ යුත්තේ. එකම දේ මෙයයි. මේක තමයි මහණෙනි බඹසර ආයුෂ්මතුනි බඹසර ජීවිතයට උපකාර වන එකම ධර්මය. වාද විවාද නොකරමින් බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ අනුකම්පාව පිණිස පැවැත්විය යුතු පුහුණු කළ යුතු ධර්මය මෙයයි. පුහුණු කළ යුතු ධර්මයේ මෙයයි. එතකොට ඊළඟට උන්වහන්සේ කියනවා අත්තිකෝ ආවුසෝ තේන භගවා ඥානතා පස්සතා අරහං සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්මදක්ඛාතා අත්ති
සබ්බේ හේව සංගායි තබ්බං එවත්නි සියල්ල දන්නා සියල්ල දක්නා වූ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මනවින් වදාර ධර්ම දෙකක් ඇත්තාහ දෙකේ දහම් කොට්ටාසයක් ඇත්තාහු මේ ශාසන බ්‍රහ්මචර්යාව පුරන යම් භික්ෂුවක් විසින් ශ්‍රාවකෙක් විසින් මේ ශාසන බඹසර හැසිරෙනවා නම් සියලු දෙනාම එකතු වෙලා මේ දෙකේ දහම් පර්යාය සංගායනා කළ යුතුය වාද විවාද නොකළ යුතුය. දැන් අර නිගණ්ඨයන්ගේ අර්බුදේ පෙන්න තමයි සාරිපුත්තයන් වහන්සේ මේ කතාව කියන්නේ. කතමෝදේ අන්න ඕක තමයි ලොකු විස්තරයක් තියෙන්නේ. දේශනා ගණනාවකට අදාළ දහම් කාරණා මේ දෙකේ කාරණා අපි සංගායනා කළ යුතුය. මේ හිස් කතාන්දර වලට වඩා මෙබඳු සුන්දර කතාවක් සංගායනා කරනවා කියන්නේ මේක සාකච්ඡා කරමින් සජ්ජායනා කරමින් ජීවිතයට ප්‍රතිබද්ධ කරගන්නවා කියන එකයි. කතමේ දේ මොකක්ද මේ දෙක බැගින් වදාළ ධර්මය? මොනවද දෙකේ දහම් කොට්ටාසය? ඔන්න දැන් මේ එක පරයායක් අල්ලගෙන උදේ හවස සිහි කර මේ තුල වාසය කිරීම තුල කායගත සතිය පිහිටලා මමත්වයේ දුරු කරගෙන ප්‍රායෝගිකව ධර්මයේ වඩා ගන්නට මෙන්න මේ කොට්ටාසය හරිම උදව්වක්. කතමේ ද්වේ මොනවද දෙක බැගින් වදාළ ධර්මයෝ එක කොට්ටාසයක් නෙමෙයි ධර්ම මේ ගොඩක් ධර්ම ගොඩක් මෙතන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ඒක නාමකින් සබ්බේ සත්තාරට්ඨිතිකා ද්වේ නාමකින් නාමංච රූපංච කියලා කතා කරාට එකයි කතා කරන්නේ. මෙතන දෙකේව ගොන්නක් සාරිපුත්තහරගේ විස්මිත ප්‍රඥාව මේකේ පේනවා. හරි ධර්ම සේනාධිපති කියලා සාරිපුත්තහරට කිව්වේ ඇයි කියලා මේකේ පේනවා. දැන් මේ කතාව භාග්‍යවතුන් වහන්සේත් සිංහ සෙයියාවෙන් සැතපීලා අර කොන්දේ අමාරුව නිසා පොඩ්ඩක් හාන්සි වෙලා මේ කතාව සාරිපුත්තයන් වහන්සේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ තහගෙන ඉන්න උන්වහන්සේ සැතපීලා නෙමෙයි වැඩ ඉන්නේ. කතමේ දේ මොනවද ඒ ධර්ම දෙක? උන්වහන්සේ මතක් කරනවා ආයුෂ්මතුනි අපි එකට හිටගෙන එක පැත්තකින් බෙදෙන්නේ නැතුව දැන් අද කොච්චර බෙදිලාද? විවිධාකාර දේශපාලන මතිමතාන්තර වලට විවිධාකාර දෘෂ්ටීන් වලට මොන්නතරම් බුද්ධ ශ්‍රාවකයන් බෙදිලාද? එක්ව සජ්ජායනා කළ යුත්තේ ඒ අනවශ්‍ය හිස් කතාවක් නොව මෙබඳු කතාවකුයි වාද විවාද කරගන්න නැතුව විමසිය යුත්තේ මෙබඳු ධර්මයකුයි. ද්වේ ධම්මා ඒ දෙක බැගින් වදාළ ධර්මියෝ මොනවද? ප්‍රිය ආයුෂ්මතුනි නාමංච රූපංච නාම රූපයයි නාමයත් රූපයත් කියන ධර්ම දෙක හොඳට අපි එකතු වෙලා සංගායනා කළ යුතුයි. සජ්ජායනා කටපාඩම නෙමෙයි. මෙයයි නාමය මෙයයි රූපය මේ නාම රූප ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි. නාම රූප ධර්මයන් වලට හේතුව මේකයි. මෙන්න මේ නාම රූප කියන ධර්මයන් දෙක නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා මෙන්න මේකයි උදේ හවස කල්පනා කළ යුතු වන්නේ. ඒක යාට විශාල යහපතක්. නාමයත් රූපයත්. නාමයේ රූපේ විතරක් නෙමෙයි දැන් අර මුලින්ම ඒකෝ ධම්මෝ කියපු එක ඔළුවේ තියාගන්න ඕනේ. මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. ඒතකොට හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කියන පරයයන් නාම රූපයන් දිහා බලන්න ඕනේ. නාමය කියන්නේ තිබේ පහළ වෙච්ච එකක් නෙමෙයි. රූපය කියන්නේ තිබේ පහළ වෙච්ච එකක් නෙමෙයි. නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ මේවත් හේතු නිසා උපදින්නේ. රූපේ කියන්නේ මේ අපි කන බොන කෑමෙන් හැදිච්ච රූපේ. මේකත් හේතුන් නිසා කර්මයේ ඍතු ආහාරය චිත්තේ නිසා ඇති වෙන්නේ කියලා ඒක තමයි අපි එකතු වෙලා සජ්ජායනා කළ යුතුවන්නේ. මේ සංගායනා කළ යුතුවන්නේ ඒක තමයි අපේ අවබෝධයේ පිණිස නිවන පිණිස. මෙතන වචනයක් කිව්වා. මොකද්ද ඒ වචනේ? මෙතන බුදුරජාණන් වහන්සේගේ වචනේ අසුරින් කියනවා ශාසන බ්‍රහ්මචර්යාව පිණිස ඒ වගේම බහුජන හිතාය තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනසාන. මිබඳු ධර්මයක් තමයි දෙව් මිනිස් ප්‍රජාව කෙරෙහිම දුක නිමා කරගන්න හේතු වෙන්නේ. වෙන කවර කතාවක්වත් කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි අපි ධර්ම දෙකක් පිළිබඳ තව දුරටත් විමර්ශනය කළ යුතුය. කුමක්ද? අවිජ්ජාච භව තණ්හාච. මේ අවිද්‍යාවද භව තණ්හාවද යන ධර්ම දෙක පිළිබඳවත් අප නුවණ හදාගත යුතුය. ඒ වගේම ආයුෂ්මතුනි අපි කාරණා දෙකක් පිළිබඳ විමසිය යුතුය. භව දිට්ඨීච විභව දිට්ඨීච.
භව දෘෂ්ටියයි විභව දෘෂ්ටියයි. මේ භව දෘෂ්ටිය නිසා තමයි භවය ප්‍රාර්ථනා කරන්නේ. මේක ගැන නුවණ හදා ගන්න ඕනේ. එතකොට භව දෘෂ්ටිය බැහැර වුණාට පස්සේ භවය ප්‍රාර්ථනා කරන ගතිය අයින් වෙලා යනවා. ඒ වගේම විභව දෘෂ්ටිය මේකත් බරපතල දෘෂ්ටියක් පින්වත්නි. විභව දෘෂ්ටියද බැහැර කළ යුතුය. දැන් බලන්න දෙකේ කාරණා ගොන්නක් කියනවා. අහිරිකංච අනොත්තප්පංච. දැන් මේ කාරණා දෙකේ ගොන්න තුල විතරක් යම් කෙනෙක් ලියාගෙන සටහන් කරගෙන ඒක හොඳට බලලා ඒ කාරණා දෙක පිළිබඳ අවබෝධය මේක දුරු කළ යුතුයි කියන අවබෝධය මේක දියුණු කළ යුතුයි කියන අවබෝධය යම් කෙනෙක් පිහිටව ගත්තොත් පින්වත්නි අවබෝධයේ පිහිටව ගත්ත ශ්‍රාවකයාට මහ පුදුමාකාර පිළිසරණක් ඇතින්නේ. අහිරිකංච කියලා කියන්නේ පවට ලැජ්ජා නැති බවක් තියෙනවා නම් ඒක ගැන මේ අපි එකතු වෙලා කතා කරන්න ඕන කියලායි කියන්නේ. එකතු වෙලා කතා කරලා ඒක දුරු කරගන්න ඕන. අනොත්තප්පංච පවට බය නැතිකම ගැන අපි එකතු වෙලා කතා කරන්න ඕන. වාද විවාදන. එතකොට ඒක තමයි ආර්ය බ්‍රහ්මචර්යාවට දෙව් මිනිසුන්ගේ උපකාරය පිණිස උදව් වන්නේ. ඊළඟට මතක් කරනවා හිරීච ඔත්තප්පංච පවට ලැජ්ජාවත් පවට බයත් කියන කාරණේ ඇති කරගන්න ඕන. මේ කාරණා දෙක අපි එකතු වෙලා සාකච්ඡා කරගන්න ඕන. දැන් අර පෙන්නලා කියන්නේ අර පේනවනේ දැන් රණ්ඩු වෙන විදිය කියලා දැන් අර නිගණ්ඨ ශ්‍රාවකයෝ දිහා බලලයි සාරිපුත්තහර මේ ඇත්තට මේ ටික නැති නිසා තමයි මේ ටික ඔක්කොම කායගත මේවා ගැන අවබෝධය ඇති වෙනකොට කායගත සතිය තුල નિરાයාසයෙන් පිහිටනවා. එතකොට මමත්වයේ දුරු වෙලා යනවා. තමන්ගේ පැත්තේ සිහිය පිහිටව ගන්න බැරි වෙච්ච තැනක තමයි වාද විවාද කලකෝලහල බැන ගැනීම අඬ මේ දෝෂාරෝපණය කිරීම ඔක්කොම ඇති වෙන්නේ. කායගත සතිය නැති වුණාට පස්සේ. සෝවචස්සතාච කල්යාණ මිත්තාච කීකරුකමත් කල්යාණ මිත්‍රකමත් ගැන අපි වැඩියෙන් කතා කරමු. මොනවා ගැන ශාස්ත්‍රුන් වහන්සේට කීකරුකම. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයට කීකම. මොකද ධර්මයට කීකරු වෙච්ච නැති ශ්‍රාවකයෙකුට විවිධාකාර දෘෂ්ටීන් නිසා එයාගේ විමුක්තිය වැහිලා යන්න පුළුවන්. මේ කීකරුකම කියනකොට පොඩි ළමෙක් හික්මවනවා වගේ එකක් නෙමෙයි මෙතන කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි කීකරු භාවය නැති වුණාට පස්සේ එයාට සංසාර බය උපදවාගෙන කෙලෙස් ධර්මයන් අයින් කරලා දුක නිමා කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්තාන කුසලතාච. මෙන්න මේ කාරණා දෙක ගැනයි අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. මොකද්ද මේ ආපත්‍ති කුසලතාච කියලා කියන්නේ? ඇවත දැක ගැනීමේ දක්ෂතාවය. ඒ කියන්නේ ජීවිතේ තමා තුළ සිහිය පවත්වාගෙන තමාගෙන් වෙන වරද දැක ගැනීමේ කුසලතාවය. වැරදි වෙන්න පුළුවන්. ඊළඟට ඇවතින් නැගී සිටීමේ දක්ෂතාවයට කියනවා ආපත්‍ති උට්ඨාන කුසලතාච කියලා. මොකද්ද ආපත්‍ති උට්ඨාන කුසලතාච කියන්නේ? වරද හැටියට පිළිගෙන වරදින් නැගී හිටීමේ ස්වභාවය තියෙන ඕන බුද්ධ ශ්‍රාවකයෙකුට. ඒකට ධර්මයේ කියන්නේ ආපත්‍ති කුසලතාච වරද හැටියට පිළිගන්නවා. ඒතර වරද හැටියට පිළිගන්න මැලි වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ වරද හැටියට පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආපත්‍ති උට්ඨාන කුසලතාච. ආපත්‍තියෙන් නැගී හිටින ස්වභාවයක් හදා ගන්නවා. ඒ දක්ෂතාවය මේ දෙක ගැන අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන. අන්න එහෙමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ. එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. ඊළඟට කියනවා සමාපatti කුසලතාච සමාපatti උට්ඨාන කුසලතාච. ඊළඟට කියනවා සමාපත්තියට සමවැදීමේ ගැනයි අපි කතා කරන්න ඕන. අවාසනාවකට මේවා ඇහෙන්නේ නැහැ දැන්. දැන් මේ ප්‍රඥා නාලිකාව වගේ නාලිකාවලට පින් සිද්ධ වෙන්න දැන් ඇහුණට මේ අවාසනාවකට ඇහෙන්නේ නැහැ. මොකද්ද? සමාපatti කුසලතාච සමාපatti උට්ඨාන කුසලතාච. සමාපත්තියට සමවැදීමේ දක්ෂතාවය. ඒ කියන්නේ මේ සමාධිය දියුණු කිරීමේ දක්ෂතාවය ගැන අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන කියනවා. සමාපatti උට්ඨාන කුසලතාච. ඊට පස්සේ සමාපත්තියෙන් නැගී හිටීමේ දක්ෂතාවය. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ ගැන මේවාට සමවැදීමත් මේවාට සමවැදී නැගී සිටීමේ කුසලතාවයත් අපි තියාගන්න ඕන. මේවා ගැන අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. ඔන්න එකතු වුණාම කතා කරන්න හොඳ මාතෘකා.
ඇතර මේවා එකින් එක විස්තර කර කතා කරගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මොකද සමාපatti කුසලතාවේ ඡාච කියන එකේ සමාපatti කුසලතාච කියන එකේ සමාපatti කියනකොට මෙතන අෂ්ට සමාපatti නිරෝධ සමාපත්තියත් ඔක්කොම කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සමාපත්තීන් වලින් නැගී හිටීමේ කුසලතාවේ මේවට නැවත සමවැදීමේ කුසලතාවේ මේක නිරන්තරයෙන් අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන කියනවා. ඒක තමයි ආර්ය බ්‍රහ්මචර්යාව පිණිස හේතු වන ධර්මතාවය. ඊළඟට කියනවා ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ප්‍රිය ආයුෂ්මතුනි. අපි තුල තියාගන්න ඕන කුසල ස්වභාවයක් තමයි ධාතු ස්වභාවය දැනගැනීමේ දක්ෂකම. අපි ඒකයි එකතු වෙලා සංගායනා කරන්න ඕන. වාද විවාද නෙමෙයි. මනසිකාර කුසලතාච ඊට පස්සේ ධාතු කුසලතාවය හොඳට මෙනෙහි කිරීමේ දක්ෂතාවය කියන ධර්ම දෙක අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන. දැන් ධාතු කුසලතාවය කියන්නේ අර සත්වයාගේ පුද්ගලයාගේ සත්ව-පුද්ගල භාවයෙන් කතා කරන මේ සවිඥානික කය තුල පවතින ධාතු ස්වභාවය මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු ස්වභාවය ගැනයි අපි නිතර කතා කරන්න ඕන. එය මෙනෙහි කිරීමේ දක්ෂතාවය මානසිකාර කුසලතාවය. ඒක නැවත මෙනෙහි කරලා මේකේ සත්වයක් පුද්ගලයෙක් නෑ කියන එක තවදුරටත් Tamanගේ හෘද සාක්ෂිය තුල තමා විසින්ම තහවුරු කරගන්න ඕනේ. ඒකට මොකද්ද තියෙන්න ඕන? මානසිකාර කුසලතාවය. දැන් බලන්න මේකේ තියෙනවද පුද පූජා ගැන මොකක්වත් කතාවක්? බෝධි පූජා බුද්ධ පූජා ගැන කතාවක් මොකක්වත් නෑ. නමුත් අපි ඉස්මුදුනේ තියාගෙන ඉන්නේ ටික විතරයි. ඒ ටික විතරයි තියෙන්නේ. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුනි වාද විවාද පැත්තකින් තබා ධාතු කුසලතාච මානසිකාර කුසලතාච කියන ස්වභාවය අපි දියුණු කරගන්න ඕන. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි තවත් ධර්ම කොටස් දෙකක් තුල අපි සංගායනා කළ යුතුයි එකතු වෙලා. මොකද්ද? ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච. ආයතන දැනගැනීමේ දක්ෂතාවය. ඒ කියන්නේ මේ අපි සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා නම් මේ ආයතනයන්ගේ යථාර්ථය පින්වත්නි තේරුම් ගන්නම අවශ්‍යයි. මේ ආයතන කුසලතාවේ තේරුම් ගන්න බැරි වුණොත් අනාතයි අපි. ආයත් මේ සලායතනවල යථාර්ථය දැනගත්තොත් තමයි සලායතනවල අත්දැකීම් වලට අහු නොවි කායගත සතිය සිත්සේ වඩාගෙන සතර සතිපට්ඨානය තුල ශක්තිමත් වෙන ඉදිරියට යෑමේ කුසලතාවේ මතුවෙන්නේ. අප්‍රිය ආයුෂ්මතුනි ආයතන කුසලතාවයත් පටිච්ච සමුප්පාද කුසලතාච පටිච්ච සමුප්පාදයේ දැනගැනීමේ දක්ෂතාවයත් කියන දෙක තුලත් අපි තවදුරටත් එකතු වෙලා සංගායනා කළ යුතුයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ කියන ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි අපි නිරන්තරයෙන්ම එකතු වෙලා සංගායනා කළ යුත්තේ ආර්ය බ්‍රහ්මචර්යාව පිණිස ඨානාඨාන කුසලතාච අට්ඨාන කුසලතාච. ඒ කියන්නේ ඨාන කුසලතාච කියලා කියන්නේ මෙතන සිදුවිය හැකි දේ ගැනත් දැනගන්න ඕන. සිදුවිය නොහැකි දේ ගැනත් දැනගන්න ඕන. මේ ලෝකේ පින්වත්නි සිදුවිය හැකි දේවල් තියෙනවා, සිදුවිය නොහැකි දේවල් තියෙනවා. ඒක ගැන දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒක වාද විවාද කරලා හරියන්නේ නැහැ. මොකද්ද ලෝකේ සිදුවිය හැකි දේ? බුදුවරු දෙන්නෙක් පහළ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා ඒක සිද්ධ වෙනවා. කාන්තාවක් බුදු වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පිරිමියෙක් බුදු වෙනවා කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ ලෝකේ ධර්මතාවයක් විදියට සිදුවිය හැකි දේවල්, සිදුවිය නොහැකි දේවල් තියෙනවා. ආර්ය ස්වභාවයට පත්වෙච්ච සෝතාපන්න පුද්ගලයෙක් තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ ලෝකේ අල්ලනවා කියන එක සිදුවිය නොහැකි දෙයක්. ඒක දැනගන්නවා. හැබැයි සෝතාපන්න නොවිච්ච කෙනෙක් තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ ලෝකය අල්ලගන්න එක සිදුවිය හැකි දෙයක්. ඒ කියන්නේ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් තුල තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් තුල සක්කාය දිට්ඨිය කියන ස්වභාවය ඇති වෙන්නේ නැහැ. ඒක සිදුවිය නොහැකි. හැබැයි අන්ධබාල පෘථග්ජනෙක් තුල සක්කාය දිට්ඨිය කියන එක ඇතිවිය හැකි දෙයක්, සිදුවිය හැකි දෙයක්. අන්න ඔය වගේ මේ ලෝක ධර්මතාවයක් විදියට සිදුවිය හැකි දේ, සිදුවිය නොහැකි දේ කියන එක ගැන අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන කියන. එයි එතකොට යා දෘෂ්ටිගත වෙන්නේ. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා අච්ච වංචච ලජ්ජ වංච. ඒ කියන්නේ පින්වත්නි අජ්ජ වංච ලජ්ජ වංච කියන එක. මෙන්න මේ කාරණා දෙක අපි එකතු වෙලා සජ්ජායනා කළ යුතුයි, සාකච්ඡා කළ යුතුයි, මානසිකාරය කළ යුතුයි. අජ්ජ වංච කියලා මෙතන කියන්නේ අවංක භාවය. ධර්ම විනයට අවංක වෙන්න පින්වත්නි.
ලජ්ජමංච ලැජ්ජාව. අකුසලයේ පිළිකුල් කරලා අකුසලයේ ප්‍රතික්ෂේප කරන ගති අකුසලයට බැහැ ගැනීම ලැජ්ජාව හදා ගන්න ඕනේ. නැත්තම් නිවන් මාර්ගයේ වැඩිගෙන එනකොට නූපන් අකුසලයකින් යාව යට වෙන්න පුළුවන්. උපන් අකුසලයක් හිත තුල තියෙනවා නම් ඒ උපන් අකුසලයේම මෝරාගෙන ඇවිල්ලා හරියට විශාල මේ වටිනා රුක්ෂයක් උපන් තැනක, ඒ කියන්නේ වටිනා පැලයක් ඇති වෙච්ච තැනක කටුපඳුරකින් ඒක වැහිලා යනවා වගේ ලැජ්ජවංච ලැජ්ජාව යන කාරණේ නැති වෙච්ච තැනක අකුසලයේම මෝරගෙන වැඩෙන්න පුළුවන්. මෙතන අකුසලයටයි ලැජ්ජාව වෙන්නේ. මේකයි නිරන්තරයෙන් අපි මානසිකාරය කළ යුතු දේ විදියට පෙන්වන්නේ. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා කන්තිච සෝවචස්සච. ඒ කියන්නේ පින්වත්නි ඉවසීමත් කීකරුකමත් කියන කාරණා දෙක දිනු කරගන්න ඕන. ඉවසීම කියන්නේ මෙතන පින්වත්නි ඉවසීම කියන එක මහ විශාල දැනුමක්. ඉවසනවා කියලා කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා නිරන්තරයෙන් මේ අත්දැකීම් තුළ නිවන කරා යන ශ්‍රාවකයෙකුට ඉවසීම තියෙන්න ඕන. මේ ආයතන වලින් කෙලෙස් ගලාගෙන එනකොට ඒ කෙලෙස් ඇති නොවන විදියට හිත පරිස්සම් කර ගැනීම ඉවසීමක් තියෙන්න ඕන. ඒ වගේම කෙලෙස් ඇති වෙන තැනක් නම් එතන කලබල වෙන්න ඕන. ඒ වගේම ධර්ම විනය තුල කීකරු භාවය කියන එක ඊටාම හොඳින් තියෙන්න ඕන. ඒතකොට ඒ ධර්මයේ මොකද තමන්ගේ නෑ ඉතින් ඕක කොහොම වෙන්න බෑ දැන් අපි ඉගෙන ගත්ත විද්‍යාවේ මෙන්න මෙහෙම තියෙනවා කියලා අර විද්‍යාත්මක කෝණයක් ඔළුවේ තියාගෙන ධර්ම විනය දිහා බලනකොට ධර්ම විනය තුල කීකරු භාවය නෑ. මේ කාරණා දෙක ඊටාම වැදගත් දෙයක් විදිහට මේක නිරන්තරයෙන් බුද්ධ ශ්‍රාවකයා මනස මේවා මේ කීකරුකම කියනකොට අම්මා ළඟ දරුවා කීකරු වෙනවා වගේ එකක් නෙමෙයි ධර්ම විනය තුල කීකරු වෙන්න ඕන කියන එකයි මේ අදහස් කරන්නේ පින්වත්නි. ඊළඟට කියනවා සාකල්යංච පටිසත්තාරෝච. ඒ කියන්නේ පින්වත්නි මේ මානව ගනුදෙනු හැදි වෙන ප්‍රධාන තැන ගැනයි මේ කියන්නේ. මුලක් වචන ඇති භාවයත් පිළිසඳර කතාවත් කියන ධර්ම දෙක පිළිබඳ අපි නිරන්තරයෙන් සජ්ජාය. පිළිසඳර කතාව තවත් කෙනෙක්ගේ හිත පෑරෙන්නේ නැතුව කතා කරන ගතිය. මෙන්න මේ කාරණය ඒක තමයි සම්මා වාචාව කියන්නේ මේකනේ. ඒ තුල ශක්තිමත් වෙන්න ඕන කියනවා. අවිහිංසාච සෝතේයංච. ඒ කියන්නේ පින්වත්නි උන්වහන්සේ මතක් කරනවා අවිහිංසාවත් මෛත්‍රියත් කියන ධර්ම දෙක ගැන අපි සජ්ජායනා කරන්න ඕන. කතා කරන්න ඕන. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි මුට්ටස්සංච අසම්පජඤ්ඤච. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි අපි තුල නිරන්තරයෙන් සිහිය හදා ගන්න ඕන කියනවා. නිරන්තරයෙන් අපි එකතු වෙලා සජ්ජායනා කරන්න ඕන කියනවා. වාද විවාද වලින් තොරව සිහි මුලාව ගැනත් ඒ වගේම අඥානකම ගැනත් සිහි මුලාව ගැනත් අඥානකම ගැනත් අපි නිතරම කතා කරලා සජ්ජායනා කරලා මේවා අපි නිරන්තරයෙන්ම සංගායනා කරගන්න ඕනේ. එතකොට තමයි එකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. සතිච සම්පජඤ්ඤච. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි සිහියද නුවණද කියන කාරණා දෙක අපි එකතු වෙලා සජ්ජායනා කරන්න ඕන. එකතු වෙලා සජ්ජායනා කරන්න ඕන, සංගායනා කරන්න. එතකොට අර කායගත සතිය තුලමයි හිත පිහිටන්නේ. මමත්වේ දුරු කරගන්නවා නම් සතිච සම්පජඤ්ඤච කියන කාරණේ අත්‍යවශ්‍ය දෙයක්. ඒකයි මේ කියන්නේ. ඊළඟට උන්වහන්සේ කියනවා ඉන්ද්‍රියේසු ගුත්වද්වාරා තාච භෝජනේ මත්තඤ්ඤුතාච. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි ඉන්ද්‍රියන් පිළිබඳව ඉන්ද්‍රයන්හි නොඇසූ දොරටු ඇති ස්වභාවය ගැනත් ආහාරයේ ඉලක්කය ගැනත් අපි දිවා රාත්‍රී එකතු වෙලා සංගායනා කරන්න ඕන. එතකොට ඒක සංගායනා කරනකොට භෝජනේ මත්තඤ්ඤුතා. ඒ කියන්නේ භෝජනයේ නිසා යාගේ කෙලෙස් ඇති නොවීම පිණිස යාට පරිස්සම් වෙන්න පුළුවන්. ඉන්ද්‍රියේසු ගුත්තද්වා ඉඳුරන් නොඇසීම නිසා එයා තුල කෙලෙස් ධර්ම ඉන්ද්‍රියන් හරහා ඇති වෙලා සම්පූර්ණයෙන්ම සංකාර ධර්ම හිතට ගලාගෙන නොඑන තැනට හිත හදා ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් කියනවා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරාච භෝජනේ මත්තඤ්ඤුතාච කියලා. මුලින් කිව්වේ භෝජනේ අමත්තඤ්ඤුතාච කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි නුවණින් සලකා බැලීමේ නුවණ හදා ගන්න ඕන කියනවා. ඒ වගේම භාවනාව තුලින් ලැබෙන ප්‍රතිලාභය ගැන අපි
එකතු වෙලා සංගායනා කරන්න ඕන කියනවා. සති බලංච සමාධි බලංච ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි සතිය බලයක් විදියට ජීවිතේ දියුණු කරගන්න ඕන. ඉන්ද්‍රිය ධර්මයක් විදියට දියුණු කරගෙන එතනින් ඉදිරියට ගිහින් සතිය බලයක් විදියට දියුණු කරගන්න ඕන. සමාධියද බලයක් විදියට දියුණු කරගන්න ඕන. මේ ධර්ම දෙක ගැන අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන. වාද විවාද වැඩක් නැහැ කියනවා. සමතෝච විපස්සනාච සමතයත් විදර්ශනාවත් කියන ධර්ම දෙක ගැන අපි සංගායනා කළ යුතුයි. සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච සමතයට අදාළ අරමුණත් අපි නිතර සංගායනා කරගන්න ඕන. සමත නිමිත්තංච කිව්වේ ඒකයි. පග්ගහ නිමිත්තංච වීරියට අදාළ අරමුණත් කියන එක ගැනත් අපි වීරියට අදාළ අරමුණ. ඒකට කියන්නේ පග්ගහ නිමිත්ත කියලා. මේක ගැනත් අපි නිරන්තරයෙන්ම නිරතුරුවම එකතු වෙලා සංගායනා කළ යුතුය. ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා පග්ගා හෝච ඒ වගේම අවික්කේපෝච ඒ කියන්නේ පින්වත්නි වීරියත් සිතෙහි එකඟභාවයත් කියන කාරණා දෙක ගැන අපි කතා කරන්න ඕන. අපි එකතු වෙලා සංගායනා කරන්න ඕන. එතකොට එයාට පුළුවන් වීරිය තුලත් හිතේ එකඟභාවය තුලත් ශක්තිමත් වෙන්න. සීල විපත්තීච දිට්ඨි විපත්තීච සීලේ විපත්තිය ගැන අපි කතා කරන්න ඕන. සිල්වතාට දුසිල්වතාට පවතින සීල විපත්තිය ගැනත් කතා කරන්න ඕන. දෘෂ්ටිය ඍජු වීම නිසා නොවීම නිසා සම්මාදිට්ඨිය හදාගන්න බැරි වුණොත් පවතින දෘෂ්ටි විපත්තිය ගැනත් අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන, සජ්ජායනා කරන්න ඕන. සීල සම්පදාච දිට්ඨ සම්පදාච ඒ වගේම සිල්වතාගේ සීල සම්පත්තිය ගැනත් අපි කතා කරන්න ඕන. දෘෂ්ටි සම්මාදිට්ඨියට පත්වීමේ යහපත ගැනත් අපි එකතු වෙලා කතා කරගන්න ඕන. සීල විසුද්ධීච දිට්ඨි විසුද්ධීච සීලයේ පිරිසුදු වීම තුල නිවනට සමීප වීම ගැනත් අපි සංගායනා කරන්න ඕන. දිට්ඨි විසුද්ධිය තුලින් දෘෂ්ටියේ මගේ ආත්මය කියන දෘෂ්ටිගත වීමෙන් අයින් වෙලා සක්කාය දිට්ඨිය බැහැර වීමේ ප්‍රතිලාභයේ ඒ පාරිශුද්ධිය ගැනත් ශ්‍රාවකයා මේ පිරිසුදු වීම තුළ නිවනට කොච්චර කිට්ටු වෙනවද කියන එක ගැනත් අපි නිරන්තරයෙන් සංගායනා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට පින්වත්නි දෙකේ කාරණා ගොන්නක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඇත්තට මේ කාරණා දෙකක් අල්ලගෙන හිත දිහා බැලුවොත් මේ කියපු කාරණා ඔස්සේ Tamanගේ හිත දිහා බැලුවොත් එයාට පුළුවන් හොඳට කායගත සතිය ඉස්සරහට දියුණු කරගෙන මමත්වයේ දුරු කරගෙන අයෝනිසෝ මනසිකාරය අයින් කරගෙන ශක්තිමත් බුද්ධ ශ්‍රාවකෙක් විදියට ධර්මයේ තුලින් නැගී සිටීමේ කුසලතාවයේ පුද්ගලයාට උදා වෙනවා. ඒ නිසා මේ සාරිපුත්තයන් වහන්සේගේ මහා විශ්මිත ප්‍රඥාවයි මේ කාරණින් ප්‍රකට වෙන්නේ. නමුත් මේ ඇත්තෝ කියපු මේ කායගත සතිය දියුණු කරගන්න කෙනෙකුට විශාල උදව්වක් මේ දෙකේ කාරණා ගොන්න. ඉතින් මේ එක කාරණා බැගින් කතා කරන්න පුළුවන් නම් මහ විශාල දහම් කොටාසයක් පිළිබඳ අපිට කතා කරගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒකට උත්සාහ කරනවා. මොකද මේ දැන් අපිට මෙතන උදාහරණයක් විදියට මෙතන කියනවා සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච කියලා. ඇත්තටම සමතයට අදාළ අරමුණ පිළිබඳ පැයක් විතර කතා කරන්න පුළුවන්. පග්ගහ නිමිත්තංච කියන්නේ වීරියට අදාළ අරමුණ. ඒතර මේ පග්ගහ නිමිත්ත කියන එක සෑහෙන සැලකිය යුතු කාරණා ගොඩක් තියෙනවා. දැන් මේක මාතෘකාවක් හැටියටයි අද අපි මතු කළේ. ඒ නිසා ඉස්සරහට අපි මේ ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ අංක 24 දික්කේනවත්ත මත්තේගොඩ පදිංචි විනීතා ලක්ෂ්මී පෙරේරා මහත්මිය විසින්. එතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා. අභාව ප්‍රාප්ත වී වසර 10ක් සම්පූර්ණ වන ආදරණීය මෑණියන් වන දියඟු ආරච්චිගේ දයාවතී පෙරේරා ගුණවර්ධන මාතාවට අනුමෝදනා දේශනාවක් හැටියටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. දියඟු ආරච්චිගේ දයාවතී පෙරේරා ගුණවර්ධන මහතාවට මේ උතුම් කුසල් බලයෙන් භවගාමී ජීවිතේ යහපත් වෙලා ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අභාව ප්‍රාප්ත ඇඩ්වින් පෙරේරා මහත්මයාට, ජස්ටින් චන්ද්‍රපාල මහත්මයාට, කමලාවතී චන්ද්‍රපාල මහත්මිය ඇතුළු දෙපාර්ශවයේම සංසාරගතව මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදනා කරනවා. ඒ සියලු දෙනාගේ සංසාර දුක නිමා වෙලා භවගාමී ජීවිතේ යහපත් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමී කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි 2021 සැප්තැම්බර් මාසයේ 19 වන දිනට යෙදෙන දයාබරණීය ස්වාමි පුරුෂයාණන් වන කීර්ති චන්ද්‍රපාල මහත්මයාගේ
ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද කිරීමත් 2021 නොවැම්බර් මාසේ 7 වන දිනට ජන්මදිනයේ යෙදුන යෝෂිතා ආදරණීය දියණියටත් ආදරණීය පුතා වන සදෙව් දියණිය වන රශ්මි රුවන් දේවංගී සංඥා කියන මිනිබිරියන්ටත් දායකත්වයේ දරූ අයටත් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් මේ කුසල අනුමෝදන් කරලා තියෙනවා. සියලු දෙනාට යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසේවා. නිදුක් නිරෝගී සුව සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් බලවත් වේවා. හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් සතර වරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් තුම් නිවන් පිණිසම දේශනාමී කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං